නැවතත් අලුත් මුහුණු දේශපාලනික සංවාදයත් එක්ක අපි කතා බහ කරමින් සිටියේ මහනුවර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟවදින ව්‍යාත්මක කණ්ඩායම් සමාජික නීතිඥ උදයන කිරිඳුගොඩ මහත්මයා සමග සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේග යටතේ තරඟවදින බ්‍රිහාන් ආබ්ඩීන් මහත්මයාත් සමග. දැන් කතාව නතර කරේ නීතිඥ උදයන කිරිඳුගොඩ මහත්මයාගෙන් නිසා මම මෙහෙම එතුමාගෙන්ම නැවත ප්‍රශ්නයක් අහන්න හිතුවා. දැන් ජාතික ලයිස්තුවක් රටක අපි ඉදිරිපත් කරන්නේ මේ බුද්ධිමතුන් දේශපාලනයට ගෙනීමේ පදනමේ. නමුත් වර්තමානයේ වෙනකොට අර අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා එන්න බැරි අය පාර්ලිමේන්තුවට ගෙනෙන නිකන් පාලමක් වගේ ක්‍රමයක් බවට මේ ජාතික ලයිස්තුව පත් වෙලා තියෙනවා. ව්‍යාත්මක යටතේ ඉදිරිපත් වෙන සමාජිකයෝ ඔක්කොම ටික අවශ්‍ය නම් තිබ්බ මේ ජාතික ලයිස්තු ක්‍රමය යටතේ ඉදිරිපත් කරන්න. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැතිව සමහර ව්‍යාත්මකයේ සමාජිකයන්ටත් වඩා අඩු සුදුසුකම් තියන අය මේ ජාතික ලයිස්තුවට ඔබේ පක්ෂිනුත් ඉදිරිපත් වෙලා තියෙන තත්ත්වයක් අපිට ඉතාමත් පැහැදිලිව තියෙනවා. මේ ක්‍රමය ගැන ඔබට තියෙන අදහස මොකක්ද? ඇත්තටම පසුගිය අතීතයේ එවන් සිදුවීම් තිබ්බා. හැබැයි මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුව දිහා බලනකොට ඍජුව ව්‍යාත්මක සම්බන්ධ වෙන සමාජික දෙදෙනෙක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම අපේ පක්ෂය සකස් කිරීම සඳහා ජයග්‍රහණය සඳහා දරදී ඇද්ද විශාල නායකයන් පිරිසක් අපෙත් එක්ක ඉන්නවා. ඔවුන් සමස්ත ලංකාව තුලම සිය දේශපාලන කාර්ය කරමින් පක්ෂයේ ජයග්‍රහණය උදෙසා කැපවෙන අය. එවන් කීප දෙනෙකුත් ජාතික ලයිස්තුවට අපි ඉදිරිපත් කරලා තිබෙනවා. ඔවුන් වියත් පුද්ගලයන් බවට කිසිදු සැකයක් නැහැ. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඔවුන් රටට තියෙන ආදරය සහ ඔවුන්ගේ ප්‍රතිපත්තිගරුක බව මම හිතන්නේ අපි පහුගිය අවුරුදු කාලය තුලම අත්විඳා. ඒ වගේම ව්‍යාත්මක සමාජිකයන් හෝ උගත් බුද්ධිමත් සමාජිකයන් පමණක් ජාතික ලයිස්තුවකට දමනවා කියන එක මම හිතන්නේ ਸਰව සාධාරණ විය යුතු වෙන්නේ නැහැ. හොඳ රට තුළ ලබා ගන්නා වූ ඡන්ද ප්‍රතිශතයේ මත තීරණය කරන්නා වූ එකී ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර තුළ රටට වැඩක් කළ හැකි රටේ පක්ෂයේ දේශපාලනට සහ රටේ දේශපාලනට අනාගත දැක්මක් ඇති පුද්ගලයන් රැසක් ඉදිරිපත් කිරීමේ වගකීම පක්ෂයක් තුලින් තියෙනවා. පහුගිය කාලේ අපි දැකපු ලොකුම දේ තමයි පරාජිත අපේක්ෂකයන් ජාතික ලයිස්තුව තුලින් ගැනීම. නමුත් මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ එවන් වැරද්දක් සිදු වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපේ ජාතික ලයිස්තුව නියෝජනය කරන තරඟ කරන ඒ 29 දෙනාම කරට කර ඉන්න චරිත 29ක්. ඒ තුල ඊටාම සුදුසු පුද්ගලයන් ජාතික ලයිස්තුව තුලින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා රටට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙන බවට කිසිදු අවිශ්වාසයක් නැහැ. බ්‍රිහාන් ආබ්ඩීන් මහත්මයා, ඔබ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්න කලින් පහුගිය වාරෙත් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ ජනතාව වෙනුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඔබ මෙතෙක් කරලා තියෙන සේවය මොකක්ද? නදීර, දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ගත්තොත් අපි විශේෂයෙන් ගත්තොත් මං කිව්වේ අර මගේ ශේෂ්ත්‍ර දෙකක් තියෙනවා. එකක් වෘත්ති සමිති ශේෂ්ත්‍රය හරහා වැඩිම වැඩ කරන ජනතාවගේ ඝනත්වයක් ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙච්ච වාර අනන්තයි. ඒ ජනතාව ඒක දන්නේ. විශේෂයෙන් ගත්තොත් මේ මොහොතේ අපේ රටේ වැඩ කරන ජනතාවගේ රැකියා විශාල ප්‍රමාණයක් අවධානයට පත් වෙලා තියෙනවා. අවධානමට පත් වෙලා තියෙනවා. දැන් ගත්තොත් තියෙන තොරතුරුත් එක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ 50000කට ආසන්න ප්‍රමාණයකට මේ මොහොතේ තමන්ගේ ජීවිකාව නැත්තම් කරපු රැසියාතිය නැති වෙලා තියෙනවා. කටුනායක වෙළඳ කලාපේ 54000ක් විතර වැඩ කරන ජනයා හිටියා. COVID-19 එකෙන් පස්සේ වැඩට ගෙන්න ගත්තේ බොහොම අඩු ප්‍රමාණයක්. කොන්ත්‍රාත් සේවකයෝ විශාල ප්‍රමාණයක් හිටියා ඒ වෙළඳ කලාපේ. හැබැයි අද වෙනකොට කොන්ත්‍රාත් සේවකයන්ට තමන්ගේ ජීවිකාව කරන්න බැරි වෙන තත්වයකට පත් වෙලා තියෙන, රස්සාව නැති වෙලා තියෙනවා. ඊට පස්සේ බියගම වෙළඳ කලාපේ ගත්තත් එහෙමයි. වතුපිටි වෙළඳ කලාපේ ගත්තත් එහෙමයි. මීරිගම වෙළඳ කලාපේ ගත්තත් එහෙමයි. අපි දන්නවා එක ආයතනයක මේ මොහොතේ කටුනායක වෙළඳ කලාපේ සහ කර්මාන්ත 4ක් තියෙන ආයතනයක මේ මොහොතේ ඒ සේවකයන්ට තමන්ගේ රස්සාව නැති වෙලා තින්නේ. ඒ සඳහා නායකත්වයේ දෙමින් ඔවුන්ගේ අරමුදල් ආරක්ෂා කරගන්න, EPF එක ආරක්ෂා කරගන්න, ඔවුන්ගේ මුහුණ දෙන වෘත්තීය ගැටලු වලට මැදිහත් වෙමින් කටයුතු කරා අවුරුදු 20ක් ඇතුළේ.
ඊට පස්සේ අනිත් ශාස්ත්‍රය තමයි පරිසර ශාස්ත්‍රය. අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කය කියලා කියන්නේ කොළඹට ආසන්නම තියෙන දිස්ත්‍රික්කය. අපේ රටේ කොළඹ අපි හැමෝටම හුස්ම ගන්න ඔක්සිජන් ගම්පහ කියන්නේ හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ නැහැ කියපු දේශපාලඥයෝ ඉන්න රටක එවැනි රටක දිස්ත්‍රික්කයේ ජනතාවට හුස්ම පොද ගන්න පුළුවන් ප්‍රමාණයේ එකම එක පරිසර පද්ධතියයි තියෙන්නේ මුතුරාජවැල පරිසර පද්ධතිය. හෙක්ටයාර් 1285ක් ප්‍රමාණය. හැබැයි පහුගිය ආණ්ඩුව තිබ්බ ආණ්ඩුව මේ හැම ඒ කියන්නේ හෙක්ටයාර් 1285න් 135ක් අගාතයට පත් කරමින් කටයුතු කරමින් තියෙනවා. දැන් ආසන්න වශයෙන් මම කාරණා දෙකක් කියන්නම් දිස්ත්‍රික්කයේ ජනතාවට. එකක් දැන් මුතුරාජවැල කෙරෝල පිටිය මහා කසලාංගනයක් ගොඩ දාන ඒ කියන්නේ කසල බාමින් ඉන්නවා. මුතුරාජවැල සෑහෙන ප්‍රමාණයක් ඉවරයි. ඊට පස්සේ කෙරෝල පිටියේ සායනික අපද්‍රව්‍ය මධ්‍යස්ථානයක් සකස් කරලා තියෙනවා. මම කියන්නේ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ඕනේ. හැබැයි මුතුරාජවැල වගේ තැනක සංවේදී පරිසර පද්ධතියක් මහා විශාල පරිසරයක් අත්තනගල ඔයෙන් එන වතුර ටික ඊට පස්සේ දඩුගම් ඔයෙන් එන වතුර ටික පහළට එන වතුර ටික මුහුදට බෙදා හරින්න ඉස්සෙල්ලා ස්පොන්ජ් එකක් වගේ තියෙන පරිසර පද්ධතියක් මේ. හරි. දැන් ඔය හඳුනාගත්ත ගැටලු ටිකට ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඉතාමත් කෙටියෙන් අපි සඳහන් කරමු. මම කියන්නේ මේ සඳහා මම මේ වෙනකොටත් සදාහර්ථ පරිසර සංවිධානයේ සභාපතිවරයා හැටියට මම ඉදිරිපත් කරලා තියෙනවා විසඳුම් කීපයක්. එකක් තමයි කසල කළමනාකරණයට අවශ්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයන් ලෝකේ ඕන තරම් තියෙනවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒවා පාවිච්චි කරන්න මේ කිසිදු පාලකයෙක් කටයුතු කළේ නැහැ. ඒක. එතකොට ඒවා පාවිච්චි කරන්න තාක්ෂණය ලබාගෙන නේ අපි දැන් ඇමරිකාවෙන් ඒවා ගන්නවා වෙන රටවල් වලින් ඒවා ගන්නවා. හැබැයි අපේ රටේ කසල කළමනාකරණය කරගන්න අවශ්‍ය කරන තාක්ෂණය පාවිච්චි කරන්න අපේ රටේ පාලනය සමත් වෙලා නැහැ. තිබ්බ පාලනය දේශපාලනය සමත් වෙලා නැහැ. එක. දෙවෙනි එක ගත්තොත් අපේ රටේ මිනිස්සුන්ට වැඩ කරන මිනිස්සුන්ට අපේ රටේ හදවත වගේ වෙන පෞද්ගලික අංශයේ ලක්ෂ 65ක් වෙන මිනිස්සුන්ට රැකියාවක් නැති වුණාම එහෙමත් නැත්නම් තමන්ගේ ජීවිකාව නැති වුණාම ඒක ආරක්ෂා කරගන්න පුළුවන් මට්ටමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි කියන විශ්වාසයෙන් අපි පහුගිය දවස්වල මේ සඳහා රජයට යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒවට සාධාරණ ඉෂ්ට වෙලා නැහැ. ඒ හින්දා තමයි මේ වෙනකොට 50000ක් විතර අපේ රටේ ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික අංශයේ ජනතාව මොනවාද තමන්ගේ රැකියාව අගතියටපත් කරලා මම කියන්නේ මේක සකස් කරන්න පුළුවන්. මේකට වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්. යෝජනා ගන්න අපි සාකච්ඡා කරා. හැබැයි ඒවා මම කියන්නේ කාටද මේ කියන්නේ? එහෙනම් මේක වෙනස් කරගන්න කෑලි වෙනස් කරන්න අපිට බෑ. සමස්තය වෙනස් කර ගැනීමකට අපි යා යුතුව තියෙනවා. ජනතාවට ආරාධනා කරනවා මේ සමස්තය වෙනස් කර ගැනීමට එළමෙන පාර්ලිමේන්තුවේ තමන්ගේ නියෝජනය අත්පත් කරගන්න කියන. නීතිඥ උදයන කිරිඳුගොඩ මහත්මයා ඔබතුමා හඳුනාගෙන තියෙන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලු මොනවද? ඉතාමත් කෙටියෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලුවක් මම දකිනවා රැකියා ප්‍රශ්නය. මොකද තරුණ පරපුර තමන්ගේ අධ්‍යාපනය අවසන් කරාට පස්සේ යම් වෘත්තීය සුසුකම් ලබා ගත්තට පස්සේ ඔවුන්ට ගැළපෙන රැකියා ප්‍රශ්නයක් රැකියාවක් නොලැබීමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ තුල මම හිතන්නේ ගොඩක් තරුණයන් අගතියටපත් වෙලා ඉන්නවා. ඒ වගේම අධ්‍යාපන ක්‍රමවේදයේ තියෙනා වූ යම් දුර්වලතාවයන් හින්දා ඔවුන් දන්නේ ඔවුන්ගේ අනාගතය සරි කරගන්න සුදුසු වෘත්තීය සුදුසුකම් ලබා ගන්නේ කොහොමද කියලා. මේ සඳහා මම හිතන්නේ අපේ දිස්ත්‍රික්කයේ පුරා ආසන 13ක් තියෙනවා. මේ 13න් වඩාත්ම සංවර්ධිත වෙන්නේ මහනුවර සහ සෙන්කඩගල කියන කුණ්ඩසාල කියන ආසන කීපයක් පමණයි. එතකොට ඈත උඩුදුම්බරට යනකොට මම දකිනවා රජයේ සේවකයෝ හරිම අඩුයි. රජයේ සේවකයෝ ඉන්නවා නම් ඉන්නේ හමුදා සේවය සහ පොලිසිය පමණයි. එතකොට මොවුන්ට අවස්ථා ලැබිය යුතුයි තරුණයන්ට රජයට සේවය කරන්න, පෞද්ගලික අංශවල සේවය කරන්න. ඔවුන් කොළඹ ඇවිල්ලා, කොළඹ පදිංචි වෙලා මග ගාස්තු ගෙවාගෙන ඔවුන්ට ගෙදර ගෙනියන්න සොච්චමක් අත ඉතුරු වෙනවා. ඔවුන්ගේ තරුණ ජීවිතේ මගටම වැය වෙනවා. ඒ හින්දා මම හිතන්නේ විශේෂයෙන් මේ තරුණයන්ගේ රැකියා ප්‍රශ්නය සඳහා අපේ මහනුවර දිස්ත්‍රික්කය තුළ රැකියා උත්පාදනය කළ හැකි ව්‍යාපෘති විමධ්‍යගත වෙන්න ඕනේ. ඒ සඳහා
රාජ්‍යාංශයෙන් මෙන්ම පෞද්ගලික ශක්තිමත්ව ව්‍යාපාර ආරම්භ කළ යුතුයි. ඒ වගේ මේ තුලින් ජනතාව තරුණ තරුණියන්ට රැකියාව නිර්මාණය කරන්නටත් ඔවුන්ගේ කුසලතාවයන් වර්ධනය කරගන්නත් වැඩපිළිවෙලක් තිබිය යුතුයි. ඒ වගේම මම දැක්කු අනිත් දේ තමයි මහනුවර ගොඩක් කෘෂිකාර්මික ජන ජීවිතයක් තියෙන ප්‍රදේශයක්. ඒ කෘෂිකාර්මික ජන ජීවිතයේ තියෙන අපේ කෘෂිකාර්මයෙන් යැපෙන ගොවියන්ට පහුගිය වසංගත කාලය තුල අපි දැක්කා විශාල අපහසුතාවයන්පත් වෙනවා. ගොවියාට තමන්ගේ නිෂ්පාදන විකුණා ගැනීම සඳහා වෙළඳ පොලක් නැහැ. ඒ වගේම අපි සුළු අපනයන භෝගයන් නිෂ්පාදනය කරන ප්‍රදේශයක්. ලංකාවේ හොඳම සුළු අපනයන භෝග නිෂ්පාදිත ප්‍රදේශයක් තමයි මධ්‍යම කඳුකරේ මහනුවර දිස්ත්‍රික්කය කියන්නේ. ඒ සඳහා සුදුසු වෙළඳ පොලක් නැහැ. මේ වෙළඳ පොළ සකස් කරගත යුතුයි. ඒ වගේම වෙළඳ පොළ ඒකාධිකාරයක් තියෙනවා. ඒ වෙළඳ පොළ ඒකාධිකාරයේ බිඳ දැමමින් රාජ්‍ය අංශයේ මැදිහත් වීම මත පමණයි මේ ගොවියාට සහනයක් ලබා දීමේ හැකියාව තිබෙන්නේ. ඒ වගේම මම දැකපු අනිත් දේ තමයි මහනුවර නගරය කියලා ගත්තොත් අධික වාහන තදබදයක් තියෙන පරිසර දූෂණයෙන් මුල් තැනට ආපු නගරයක් බවට පත් වෙලා තිනවා. මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ග 2010 වසරේ සිට යෝජනා වෙලා තිබෙනවා. නමුත් එකක්වත් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් අනාගත රජයට දරන්න වෙනවා. මේ අවධානය තුළ නිවැරදි විසඳුම් ලබා දිය යුතුයි. ජනතාවගේ සෞඛ්‍ය, දරුවන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් වගේම කාලය කළමනාකරණය කරගෙන ජනතාවට ඒ කාලය තුලින් රටට වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් සලසා දෙන්න. මහනුවර දිස්ත්‍රික්කය කියන්නේ වායු දූෂණය ඉහළම දිස්ත්‍රික් අතර එකක්. මේ දිස්ත්‍රික්කයේ තියෙන මේ වායු දූෂණ තත්ත්වය පහළ මට්ටමකට ගේන්න පෞද්ගලිකව ඔබතුමා යෝජනා කරන්නේ මොනවද? මේක ඇත්තට මහනුවර දිස්ත්‍රික්කය නෙමෙයි ඇත්තටම නදීර මහනුවර නගරය ආශ්‍රිත. මහනුවර නගරය කියන්නේ ඇත්තටම බේසමක් වැනි පිහිටීමක් තියෙන කඳු වලල්ලකින් වට වෙලා තියෙන නගරය තුර වාහන විශේෂයෙන් වාහන ගමනාගමනයේ හේතුවෙන් මොකද අපේ ලොකු කර්මාන්තශාලා නැහැ මහනුවර නගරය තුල. මේ වාහන ගමනාගමනයේ හින්දා තමයි වායු දූෂණය වැඩි වෙලා තියෙන්නේ. මේකට විකල්ප වශයෙන් අපි වෘත්තීය වේදිකගේ සංවිධානයේ විදිහට අපි විකල්ප කීපයක් ඉදිරිපත් කරා. ඒ වගේම මේ එකපසකට වාහන ගමන් කරන ක්‍රමවේදයක් පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම දැනට මහා පරිමාණ වශයෙන් තැන්නේ කුඹුර සිට මහනුවර දක්වා උමම් මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධ සාකච්ඡා වෙමින් පවතිනවා. හැබැයි මම දකින විසඳුම මම හිතන්නේ මහනුවර කියන්නේ සෙන්කඩගල පුරවරය කියන්නේ මහවැලි ගඟෙන් බහුතරයක් වට වෙච්ච නගරයක්. තැන්නේ කුඹුර, කටුගස්තොට, ගැටඹේ, පේරාදෙණිය මේ පාලම් හතරකින් තමයි නගරයට සමස්තයක් වශයෙන් ජනතාව එන්නේ. ඒ එන ස්ථානවල අපිට අපේ වාහන ගමනාගමනයේ සීමා කිරීම සඳහා නැවතුම් පොළවල් ඇති කරලා නගරය තුල සර්කියුලර් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක් ඩෙවලොප් කරන්න පුළුවන් නම් කියන්නේ නගරය තුල සාධාරණ මුදලකට ජනතාවට තමන්ගේ පහසුකම් ලබාගත හැකි අපි සූර්ය බලෙන් වැඩ කරන හෝ එහෙම නැත්නම් වායු දූෂණය අවම කළ හැකි ක්‍රමවේදයකට ප්‍රවාහන පද්ධතිය වැඩි දියුණු කර ගැනීමෙන් මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන්. ඒ වගේම දැන් අලුතින් දුම්රිය පාරක් රේල් පාරක් නිර්මාණය වෙනවා. ඒ තුලින් අපි විශ්වාස කරනවා මාර්ග තදපදේ ගොඩක් අඩු කර ගැනීම හැකියාවක් තියෙනවා මේ විකල්ප දුම්රිය මාර්ගය තුලින්. එය පේරාදෙණිය සිට කටුගස්තොට දක්වා දීර්ඝ කිරීම තුලින් සහ ඉදිරි කාලයේදී රටට හැකියාවක් ඇතනම් විදුලි දුම්රිය වැනි දෙයක් අපිට නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ලොකු විසඳුමක් ලැබෙයි. හැබැයි తాවකාලික විසඳුම් විදිහට මේ වන් වේ ක්‍රමය එකපස්සකට වාහන ධාරණය කිරීමත් නගරයේ පුරා තියෙන පටු මන්මාවත් පුළුල් කිරීම. ඒක තමයි වැදගත්ම දේ වෙන්නේ. නගරයේ ප්‍රධාන මාර්ගයන් හා යාබදව තියෙන මාර්ගයන්හි පටුභාවයක් තියෙනවා. මොකද මේ කඳුකර ප්‍රදේශයක් හින්දා ඇලි කඩාවැටීම් වැටීම් සහ ඒ ප්‍රශ්නත් ගොඩක් තියෙනවා. මේවා විසඳුම් දෙන්න පුළුවන් නම් සහ අපි අඳුනාගත් මාර්ග කීපයක් තිබෙනවා. මාර්ග තදබදය අවම කරලා නගරයෙන් පිට වෙන්න පුළුවන් මාර්ග හදන්න. ඒ සඳහා වන ක්‍රමවේදයක් ඉදිරිපත් කර ඇත්තරම 2010 රජයත් යම්කිසි කොටසක් නමුත් ක්‍රියාත්මක නොවීමේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති තාම සෙමින් ක්‍රියාත්මක වෙන්නේ මහනුවර දිස්ත්‍රික්කේ. තාමත් ධර්මාශෝක මාවතේ වැඩ පටන්ගෙන අවුරුදු 5ක් විතර වෙනවා. තාම ඉවර වෙලා නැහැ. මම හිතන්නේ මේක ඊයේ පෙරේද අපේ රජය පත් වුණාට පස්සේ වැවරවුමේ තිබ්බ ප්‍රශ්නේ විසඳීම සඳහා විශාල වැඩ කොටසක් ගත්තා. මාස 3ක් 4ක් ඇති කාලයක් තුළ ඒ ප්‍රශ්නේ විසඳුවා. ඒ හින්දා ශනික විසඳුම් ලබා දීමේ ක්‍රමවේදයකට අපි ආ යුතුයි. ඒ සඳහා වන වැඩපිළිවෙලක් වර්තමාන රජය තුල තියෙනවා. එය ක්‍රියාත්මක කිරීමේ වගකීම තමයි ඉදිරි පාර්ලිමේන්තුව තුල තියෙන්නේ. ශනික විසඳුම් එහෙමත් නැත්නම් තවත් තැනකදී කියවෙනවා తాවකාලිකව අපි විසඳුම් හොයන්න ඕනේ. මේ తాවකාලිකව මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න ඕනේ කියලා
කතාවක් තියෙනවනේ ෂණික නූඩල්ස් වැඩිය ඇඟට හොඳ නැහැ කියලා. නමුත් ජනතාව විදිහට බුද්ධිමත්ව ඔබ තීරණය කරන්න. අපි පුංචි කාලේ අහලා තියෙන මේ රටේ අනාගතයේ ළමයි. ඒ හින්දා අපි ළමයි සුරක්ෂිත කරන්න ඕනේ, ළමයි ආරක්ෂා කරන්න ඕනේ, තරුණයින්ට තැන දෙන්න ඕනේ කියලා. රිහාන අබ්දින් මහත්මිය දැන් තරුණය මේ වෙනකොට ප්‍රශ්න රැසකට මුහුණ දීලා තිනවා. ළමයි සෑහෙන ප්‍රමාණයක් වසරකට දූෂණය වෙනවා. මේ තත්ත්වය තුළ මේ ළමයින් එහෙමත් නැත්නම් තරුණයින් ආරක්ෂා කරගන්න ඔබතුමාගේ වැඩපිළිවෙල කොහොමද? නදීර දැන් ඇත්තටම ගත්තොත් දැන් තරුණයන්ට ප්‍රධාන ප්‍රශ්නේ තමයි තමන්ගේ විද්‍යික අධ්‍යාපනය හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරාට පස්සේ රැකියාව නැතිකම. තමන් අපේක්ෂා කරන රැකියාව ලැබෙන්නේ නැහැ. තමන් අපේක්ෂා කරන ශාස්ත්‍රයට යන්න හැබෙන්නේ නැහැ. තමන් අපේක්ෂා කරන ශාස්ත්‍රයට යන්න ලැබෙන්නේ නැහැ වගේම මොකක් හෝ රැකියාවක් කරන්න ලැබෙන්නේ නැහැ. මේ දෙකම ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව තරුණයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ රටේ මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම කියන කාරණා. ඉතින් තරුණයා ඇත්තටම ගත්තොත් මේ තරුණයෝ කැමැත්තෙන් නෙමෙයි මේ තියෙන ක්‍රමවේදය ඇතුලේ තරුණයාට මත්ද්‍රව්‍ය නැත්තම් එවැනි දේවල් මාකටිං කරන සොසයිටි එකක් තියෙනවා අපේ රටේ. එතකොට මේ මාකටිං කරන සොසයිටි එකට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇත්තටම අපේ රටේ දේශපාලන අනුග්‍රහය හින්දා. ඉතිහාසය ඉඳන් ගත්තම අපි දන්නවා අපේ රට කියන්නේ දූපතක්. ඒ දූපතට මත්ද්‍රව්‍ය එන්න පුළුවන් මාර්ග දෙකයි. එකක් මුහුදෙන් අනිත් එක ගුවනින්. ඔය දෙක තමයි. නැතු අපි බෝඩර් නැහැ. එහෙනම් අපිට බෝඩර් පැනලා මත්ද්‍රව්‍ය වෙනදාම් කරන්න කාටවත් බෑ. එහෙනම් ප්‍රධාන දෙක මේ. හැබැයි හැමදාම මැතිවරණයක් ලං වෙනකොට මේ මත්ද්‍රව්‍ය මර්ධනය ගැන සාකච්ඡා කරාට අපි දන්නවා මැතිවරණයෙන් පස්සේ ආපහු මත්ද්‍රව්‍ය වෙළඳෝ නැත්තම් මත්ද්‍රව්‍ය ගෙන්නන උදවිය අනුග්‍රහය ලැබෙනවා දේශපාලනයෙන්. ඒක තමයි අපේ රටේ ඉතිහාසය අපිට පේන්න තියෙන එක. දැන් මේ තරුණයාව බේරා ගැනීම සඳහා අපි මත්ද්‍රව්‍යයෙන් තොර සමාජයක් සකස් කරන්න ඕන. මත්ද්‍රව්‍යයෙන් තොර සමාජයක් හදන්න නම් ඇත්තටම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයට අනුග්‍රහ දෙන දේශපාලනය අවසන් කරන්න ඕන. හරි. දැන් මැතිවරණයක් ලඟ වෙද්දී අපි නිතරම කියන මේ මත්ද්‍රව්‍ය ටික ළමයින්ට හොඳ නැහැ, තරුණයින්ට හොඳ නැහැ. මේ ක්‍රමේ වෙනස් කරන්න ඕනේ කියලා. නමුත් මැතිවරණයක් දිනුවට පස්සේ ජයග්‍රහණය කරාට පස්සේ මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. අර දීපු බලපත්‍ර ටික, ඒ බලපත්‍ර ක්‍රමය ඒ පිටින්ම ක්‍රියාත්මක වෙනවා. ඔබතුමාගේ වැඩපිළිවෙල මොකක්ද මේ තරුණයින්ගේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නැවැත්වීම සඳහා? පළවෙනි එක තමයි නදීර මත්ද්‍රව්‍ය ගෙන්වන දේශපාලන අනුග්‍රහය තියෙන දේශපාලන සංස්කෘතිය අවසන් කරන්න ඕනේ. ඒක තමයි අංක 1. අංක 1. අපි මොන දේශපාලන පක්ෂයක හිටියා මේ දේශපාලන අනුග්‍රහයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තියෙන දේශපාලන අනුග්‍රහයට විරුද්ධ විය යුතුයි. එක පිටු දකින්න වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. 2. ඊට පස්සේ දැනට මත්ද්‍රව්‍ය භාවිතා කරන. එතකොට අපි දන්නවා මත්ද්‍රව්‍ය ගෙන්නන දේශපාලඥ අනුග්‍රහය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයට දෙන්නේ නැතිකොට ඊට පස්සේ ඔහුට මත්ද්‍රව්‍ය ගෙන්නන්න පුළුවන් කමක් හැදෙන්නේ නැහැ. හරි? ඊට පස්සේ බෙදා හැරීමේ ජාලය අඩපණ වෙනවා. ඊට පස්සේ අපිට ඉතුරු වෙනවා කවුද අපේ රටේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණ. ඒගොල්ලෝ පුනරුත්ථාපනය කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන්. එතකොට ඒ හරහා අපිට පුළුවන් මත්ද්‍රව්‍ය අපේ සමාජයෙන් දුරස් කරන තරුණයන්ගෙන් දුරස් කරන්න. හැබැයි ඒ ඔක්කොමටම මත්තෙන් මෙන්න මේ මත්ද්‍රව්‍ය වලට අපේ ගම්වල අපි දන්නවනේ, නගරවල අපි දන්නවා. අපි මත්ද්‍රව්‍ය බෙදා හරින නියෝජිතයට අනිවාර්යෙන් දේශපාලන අනුග්‍රහයක් තියෙනවා. ඒ හින්දා ඒක මේ අංගන්න ඕන දෙයක් නෙවෙයි. තියෙනවා. එතකොට නිශ්චිතව අපිට අහවලාට කියලා කියන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් අපේ දිස්ත්‍රික්කයේ ඡන්දෙ ඉල්ලන කීප දෙනෙක්ට ඉදිරියෙන් ඔය මත්ද්‍රව්‍ය කුඩු කියන නම කියවෙනවා. ඉතින් අපි ඒක දන්නවා. ඒක එහෙම කියවෙනවා. එතකොට මේ රටේ ජනතාවත් ඒක දන්නවා. මං කියන්නේ ඉස්සෙල්ලම කරන්න ඕන වැඩේ තමයි අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් මත්ද්‍රව්‍ය පිටු දකින්න පුළුවන්. මත්ද්‍රව්‍ය අපේ සමාජයෙන් ඉවත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් හැකියාව ලැබෙනවා ඒ තරුණයාට අනිත් එක තරුණාගේ රැකියාව ප්‍රශ්නය. ඉතින් අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය පටන් ගන්න නැතුව තරුණයන්ට රස්සා දෙන්නේ කොහොමද? තරුණයන්ට රස්සා දෙන්න බෑ. රැකියාව සම්පාදනය කරන්න බෑ.
අපේ රටේ නිෂ්පාදන ශාස්ත්‍රයේ කරන්න පුළුවන් ඕන තරම් වැඩ තියෙනවා. මම ඒක උදාහරණයක් පොඩි උදාහරණයක් කියන්නම්. තමුන්නාන්සලා බලන්න නදීර බලන්න නීලාවැලි වෙරළේ ඉඳන් පුල්මුඩේ යනකම් කිලෝමීටර් 45ක් තියෙනවා කළුම කළු වැල්ල. ඛනිජ වැල්ල. සෝකෝන් රූටයිල් හයිටයිටේනියම් මේවා තියෙනවා. හැබැයි අපි මොන ආණ්ඩුවද 1956 මේවා පටන් ගත්තේ? ගොඩ දාලා. මොන ආණ්ඩුවද මේවා ගොඩ දාලා වැලියු ඇඩඩ් කරලා හරිද? නිෂ්පාදනයක් අපේ රටේ පටන් ගත්තේ. අදත් අපි වැලි පිටරට යවනවා. වැල්ල යවනවා. ඒ ගෙනියලා ඒ රටේ මිනිස්සු ඒවා සුද්ධ පවිත්‍ර කරලා අවශ්‍ය ඒවට ගන්නවා. අපි මොකද කරන්නේ? වැලි බාච් වල දාලා ඒ රටවල් වලට පටවනවා. මේ හැම ආණ්ඩුවක්ම කරපේ. හැබැයි අපිට ඔය ශේෂ්ත්‍රයේ සංවර්ධනය කරලා තරුණයන්ට රස්සා දෙන්න බැරි. අපිට තියෙනවා පෝස්ට්පේඩ් වැඩි දියුණු පෝර බවට පත් කරන වැඩ පිළිවෙලක් අපිට හදන්න පුළුවන්. ඇයි අපිට ඒවෙන් රස්සා දෙන්න බැරි? අපි ගාව තියෙනවා සිලිකා. අපි ගාව තියෙනවා ලෝකේ තියෙන හොඳම මිනිරම්. හරි. ඉතින් අපේ රටේ කර්මාන්ත පද්ධතියක් හදන්න පුළුවන්. රස්සා දෙන්න පුළුවන්. අපිට එකවර ගුවන් යානා හදන්න බෑ. අපිට එකවර හෙට උදේ මේ හදන්න බෑ මේ රථවාහන. හැබැයි අපිට කරන්න පුළුවන් හුඟක් වැඩ අපේ රටේ තියෙනවා. අපි විශ්වාස කරන්නේ අපි ජනතාවට කියන්නේ මේ රට හදන්න පුළුවන්. මේ රටේ තරුණයාට රස්සා දෙන්න පුළුවන්. මත්ද්‍රව්‍ය පිටු දකින්න පුළුවන්. ඡන්ද කැම්පේනයක් හැටියට නෙමෙයි. ඇත්තටම අපේ සමාජයේ මත්ද්‍රව්‍ය ඉවත් කරන්න වැඩ පිළිවෙලක් හදන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍යතාවයේ තියෙන අවංක උමනාව තියෙන පිරිසක් පාර්ලිමේන්තුවට ඕනේ. හරි දැන් ඔබතුමා කියන ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ තරගවදින බොහෝ අපේක්ෂකයින්ගේ ඉස්සරහට අර කුඩු කියන වචනේ එහෙමත් නැත්නම් මත්ද්‍රව්‍යයක නමක් එක්ක තමයි කියලා බොහෝ දුරට ඒ අයගේ නම් කියවෙන්නේ. ඔබතුමා ජනතාවට සහතික වෙන්න කවදාවත් ඔබතුමාගේ නම ඉස්සරහින් එහෙම ලේබල් එකක් පැදෙන එකක් නැහැ කියන්නේ. නදීර අපි මේ දේශපාලනයට ආවේ තිබ්බ රස්සා ඉවත් කරගන්න. ඒ කියන්නේ තිබ්බ රස්සා පැත්තකට තියලා මේ දේශපාලනයට ආවේ. හරි. ඒ තියෙන සුදුසුකම් පැත්තක තියලා මේ දේශපාලනයට ආවේ. අපිට තියෙන අවංක උමනාවක්. මොකක්ද උමනාව? ඒ උමනාව තමයි මේ රට මෙහෙම යන්න ඕන රටක් නෙවෙයි. හරි. මටත් ඕනනම් මගේ පවුල් පසුබිම ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල පවුලක්. හරි. හැබැයි මට ඕනේ නෑ මගේ දෙමව්පියන්ගේ තියෙන දේශපාලනයත් එක්ක අනුගත වෙලා කටයුතු කරන්න. ඒ හින්දා තමයි 1989 වගේ කාලෙක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව තියෙන කාලෙක ඒකෙන් ඉවත් වෙලා දෙමව්පියන්ට වටහලා දීලා මේ දේශපාලනට ආසල් වෙන කාලේ මේ අනුගත වුණා. ඒ හින්දා අපිට ඒ දේශපාලනයෙන් අපේ රට විනාශ වෙච්ච අපේ රට පත් වෙලා තියෙන තැන හොඳට පේන්න තියෙනවා. ඒ හින්දා කවදාවත් අපේ රටේ ඒ කියන්නේ අපේ රටේ එවැනි පක්ෂයක් තියෙනවා නම් මම විශ්වාස කරන්නේ ඒ කියන්නේ දූෂිතයෝ ඉවත් කරන නායකයෝ එවැනි නායකයෝ තියාගන්න නැති ඒ වගේ උදාහරණ නැත්නම් ඒ වගේ ආදර්ශයන් ලබා දුන්න එකම පක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඒ ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි ජාතික ජන බලවේගයට මන් දේශපාලනයට එන්නේ. හරි. නීතිඥ උදයන කිරිඳුගොඩ මහත්මයා දැන් මහනුවර දිස්ත්‍රික්කය ගත්තොත් මහනුවර නගරය ගත්තත් හොඳ පාසල් රැසක් තියෙනවා. නමුත් අපි දකින බොහෝ දෙයක් තමයි මහනුවර දිස්ත්‍රික්කය තුළ විතරක් නෙවෙයි මේ මුළු මහත් ලංකාවෙම තරුණයින් බොහෝ වෙලාවට අපි හිතමු අපොස සාපේල එහෙමත් නැත්නම් උසස් පෙළ විෂය ධාරාව හදාරුවට පස්සේ ට්‍රීවිල් වලට සීමා වෙනවා. එහෙමත් නැත්නම් තැන් වලට. නමුත් උන්ට හරියට වෘත්තීය අධ්‍යාපනයක් නැහැ. මේ ක්‍රමය ඉවරයක් කරන්න ඔබතුමාගේ ප්‍රතිපත්තිය කොහොමද සකස් වෙලා තියෙන්නේ? ඇත්තම නදීර මම අර කලින් ප්‍රශ්නෙට දුන්න උත්තරය පොඩ නවත්තපතනින් පටන් ගන්න ඕනේ. මොකද හැම ප්‍රශ්නයකටම ස්ථිරසාර විසඳුමක් ලබා දෙන අතරතුර ඒ විසඳුම ලැබෙන කාල පරිච්ඡේදයට අපි යම්කිසි తాවකාලික විසඳුමක් ලබා දීලා ඕන් සංතෘප්තියට පත් කරන්න ඕනේ. ඒ හින්දා තමයි මම හැම වෙලෙම විශ්වාස කරන්නේ අවසාන අපේ ප්‍රතිඵලය ලබා ගන්න බොහොම කාලයක් යනවා. හැබැයි ඒ කාල පරිච්ඡේදය තුළ ඒ ප්‍රතිඵලය ලැබෙනකන් අපිට ඉන්න බෑ. සුළු විසඳුම් හරි ලබා දීලා ඒ අවශ්‍ය තැනට සමාජය ගමන් කරවන්න ඕනේ. දැන් ඔබ අහපු ප්‍රශ්නෙට හොඳ තත්ත්වය තමයි මම අත්දැකීමක් විදිහට මම දන්නවා. අපේ මාවියන්මට ප්‍රදේශයේ තියෙන කාර්මික විද්‍යාලයක්. එහි විදුහල්පතිතුමා මගේ පාසලේම ධනරාජය ඉගෙන ගත්ත මිත්‍රයෙක්. මට දවසක් කිව්වා මේ පාසලේ මම උගන්වලා විදුහල්පති කෙනෙක් විදිහට මම රුපියල් 45000ක විතර වැටුපක් ගන්නවා. මේකෙන් ඉගෙනගත්ත දරුවෙකුට පිටරට ගිහිල්ලා මම මේ කියන්නේ අවුරුදු 7-8කට කලින් ලක්ෂ 1.5කට වැඩි පඩියක් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි
මෙම පාඨමාලාවට සිසුන් නැහැ. ඔහුම කියනවා මේකට එන්න පුළුවන් දරුවෝ තමයි අද ත්‍රිවිල් රටවලට වෙලා දවසේ කාලේ කාදමන්නේ කියලා. මේක මම හිතන්නේ සමාජ ප්‍රශ්නයක්, විශාල සමාජ ප්‍රශ්නයක්. මේක මම හිතන්නේ දරුවෝ, දෙමව්පියෝ, ගුරුවරු, ඒ වගේම දේශපාලඥයෝ හැමෝම අවධානය යොමු කළ යුතු දෙයක්. මොකද දරුවෙක් උසස් පෙළ සමත් වුණාට පස්සේ මුදල් සොයා ගැනීම සඳහා ශනිකව හිතනවා ත්‍රිරෝද රථයකට ගියොත් මං දවසකට යම්කිසි ආදායමක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒ ආදායම සොයා ගන්න කාලය තුල ඔහු වැඩි කාලයක් තමන්ගේ ශ්‍රමයෙන් රටට වැඩ කරන්න පුළුවන් කාලේ වැය කරමින් ත්‍රිරෝද රථයට වෙලා ඉන්නේ. මේක මානසික විප්ලවයක් කරන්න වෙනවා. මොකද ඒවන් වැඩපිළිවෙල රජය විසින් සකස් කරලා තිබෙනවා. පුද්ගලික ආයතන වල තිබෙනවා. මම හිතන්නේ දැන් මම ඔය කියපු මාවිල් මඩ කාර්මික අධ්‍යාපන ආයතනය කියන එක රාජ්‍ය ආයතනය. ඊටාම පහසුවෙන් සිසුන්ට ඇතුල් වෙලා තමන්ගේ අධ්‍යාපන වෘත්තීය සුසුකම් ලබා ගන්න පුළුවන්. ඇයි මේකට දරුවෝ යොමුණු වෙන්නේ? මේකට යොමුණු වෙන්න එකක් තමයි දැනුවත් මදිකම. මේක පාසලෙන් දරුවා එළියට දානකොට තමන්ගේ ගමන් මඟ සඳහා යා යුතු මාර්ග විවර කර දීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕන. වෘත්තීය මාර්ගෝපදේශනයක් තිබිය යුතුයි නිසි පරිදි. නිසි පරිදි වෘත්තීය මාර්ගෝපදේශනයක් තියෙනවා නම් දරුවට තව මාර්ගයක් සොයා ගන්න පුළුවන් තමන්ගේ කුසලතාවයන්ට ගැලපෙන විදිහට කොහොමද අනාගතේ තමන්ගේ සාර්ථක කරගන්නේ කියලා. එහෙම මේ පාසල් පද්ධතිය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ අතරම බැලුවොත් මහනුවර අධ්‍යාපනය පසුගිය කාල පරිච්ඡේදය තුළ ඉසම් පහළට වැටලා තියෙනවා දර්ශකයන් තුළ. මේකට මම හිතන්නේ විශාල වශයෙන් අවධානය යොමු කරන්න වෙලා තියෙනවා මේ වර්තමාන රජයට සහ පරිපාලනයට. මොණ්ඩාගලටත් වැඩිය අධ්‍යාපන දර්ශකයන්ගේ පහළට ගියප අවස්ථාවක් තිබ්බා. ඉතින් මේ දරුවන්ට අනාගතය සුරක්ෂිත කරන්න අවශ්‍ය වෘත්තීය මාර්ගපදේශ ලබා ගැනීම සඳහා වන ආයතන බිහි කිරීමේ වගකීමක් සහ අරමුණක් අපේ වර්තමාන රජයට තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිවරණය තුලදීත් කතා කරා, සාකච්ඡා කරා. ඒ සඳහා විසඳුම් ලබා දීමේ හැකියාවක් සහ අරමුණක් ඇතුව තමයි අපි වැඩ කරගෙන යන්නේ. හැබැයි මම අර කිව්වා වගේ මේකට රජයකට පමණක් මැදිහත් වෙන්න බෑ. දෙමව්පියන්ගේ මනස ඒ වගේම දරුවන්ගේ මනස අපි සකස් කරන්න ඕනේ. ඒ සඳහා මම හිතන්නේ තමුන්නාන්සලට ලොකු යුතුයකමක් තියෙනවා. ළමයින්ට මොකද අපි දකින්නේ නැහැ කොහෙවත්. මට එක සැරයක් ඇත්තටම මතකයි මේ මගේ කාලේ අරන් මම කියන්නේ මේ දරුවෝ වෙනුවෙන් මට මතකයි රූපවාහිනී ආයතනයක යම්කිසි වැඩසටහනක් තිබ්බා. වියදුරන් පුහුණු කිරීම සම්බන්ධයෙන් මහියංගනේ ප්‍රදේශයේ රජයේ ආයතනයක කොහොමද කටයුතු වෙන්නේ, ඒ සම්බන්ධයෙන් කොහොමද දායක වෙන්නේ, දරුවන් කොහොමද ඉගෙන ගන්නේ, හොඳ රියදුරන් කොහොමද බිහි කරන්නේ, ඔවුන් විදේශ වලට යවන්නේ කොහොමද කියන වැඩපිළිවෙල. මේක ඇත්තටම රූපවාහිනියෙන් දකින දරුවෙකුට හිතෙනවා වෘත්තීය රියදුරෙක් වෙලා විදේශයකට ගිහිලා ආදායම උපයා ගන්න හැකියාව කොහොමද තියෙන්නේ කියලා. මේවන් තත්ත්වයන් පිළිබඳ විවරණය කරන්න ඕනේ. ජනතාවට දැනුම් දෙන්න ඕනේ. ජනතාව සමහරලාට දන්නේ නැහැ. දරුවෝ සමහරලාට දන්නේ නැහැ. ඔවුන්ට ආකර්ෂණීය විදියට මාධ්‍ය තුලින් මේවා ලබා දෙන්න ඕනේ. ඒ තුලින් මම හිතනවා මේ මනස වෙනස් කරන්න පුළුවන්. අපේ තරුණයන්ගේ කාලේ පාරක් තොටකට මුල්ලකට වෙලා ගෙවන කාලේ, එහෙම නැත්නම් වැරදි දේවල් වලට යොදවන කාලේ තමන්ගේ රටවලින් යොදන්න පුළුවන් ආකාරයට රට වෙනස් කරන්න අපි එකතු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අද අපේ කතා බහට එකතු වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරඟවදින නීතිඥ උදේන කිරිඳගොඩ මහත්මයා සහ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ජාතික ජන බලවේගය යටතේ තරඟවදින බ්‍රිහාන් ආබ්ඩින් මහත්මයා අපි ඔවුන් දෙදෙනාත් එක්ක බොහෝ දේවල් කතා කරා. ඔවුන්ගේ දේශපාලනික මතිමතාන්තර කොහොමද සමාජීය වශයෙන් ඔබ වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන කරුණු කාරණා පිළිබඳ බුද්ධිමත් ජනතාව විදිහට ඔබට තීරණයක් ගන්න හැකියාවක් තියෙනවා. අලුත් මුහුණු ඉල්ලපු ඔබට හොඳ අලුත් මුහුණු දෙකක් තීරණය බුද්ධිමත් ජනතාව වන ඔබ සතුයි අගෝස්තු 5 වෙනිදාට හොඳ බුද්ධිමත් තීරණයක් ගන්න ඔබට හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ දෙදෙනාට බොහොමත්ම ස්තුතියි සහ මෙවර මැතිවරණයෙන් දියවන්නාව තරණය කරලා මේ රටේ ජනතාව වෙනුවෙන් ඉමහත් සේවයක් කරන්න ඔබට හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි අපි වැඩසටහනට සම්බන්ධ වුණාට. අපි හෙටත් හමු වෙමු අලුත් මුහුණු දේශපාලනික සංවාදය තුලින්. ආයුබෝවන් ප්‍රේක්ෂක හිතතුනි, ඔබ අදත් අලුත් මුහුණු දේශපාලනික සංවාදය සමග මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තුලින් පාර්ලිමේන්තුව එහෙමත් නැත්නම් දියවන්නාව තරණය කරන්න ඉන්න දියවන්නාවට අලුත් මුහුණු දෙකක් එක තමයි අපි මේ සංවාදය ඉදිරියට ගෙන යන්න. අද අපි අපේ මැදිරියට කැඳවාගෙන ආව
මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟවදින වියත්මග කණ්ඩායමේ සමාජික නීතිඥ උදයන කිරිඳුගොඩ මහත්මයා සහ ගම්පහ දිස්ත්‍රික්කය යටතේ ජාතික ජනබලවේගයෙන් තරඟවදින බ්‍රිහාන් ආබ්ඩින් මහත්මයා. ඔබ දෙදෙනාම ආයුබෝවන් කියා පිළිගන්නවා. ආයුබෝවන්. අලුත් අපේක්ෂකයෙක් විදිහට ඉදිරියට එනවා කියන්නේ ලොකු අභියෝගයක්. නමුත් කතාවක් තියෙනවා අභියෝගයේ තරමට ඔබ ශක්තිමත් විය යුතුයි කියලා. නීතිඥ උදයන කිරිඳුගොඩ මහත්මයා. පළවෙනි ප්‍රශ්නේ. ඔබ අභියෝගයේ තරමට ශක්තිමත්ද? ඇත්තටම මේක අභියෝගයක් කියලා මම බාර අරන් තියෙනවා. මොකද මම දේශපාලනය කරන්න බලාපොරොත්තු හිටිය කෙනෙක් නෙමෙයි. මම නීතිඥවරයෙක් විදිහට වසර 23ක නීතිඥ කාලය පසු කරමින් ඉන්න අවස්ථාවක තමයි මට මේ ආරයුම් ලැබෙන්නේ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට වියත්මක සංවිධානය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන එකම අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වීම සඳහා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනය තුලත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලනය තුලත් නීතිඥවරයෙකු විදිහට මගේ කාර්යභාරය මැනවින් ඉටු කරපු කෙනෙක්. ඒ හින්දා මට 2018 පළාත් පාලන මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාර්යමසම් මහතා වෙනුවෙන් ඔහුගේ බලයලත් නියෝජිතයා විදිහට මහනුවර දිස්ත්‍රික්කයේම පළාත් පාලන මැතිවරණයේ වගකීම මගේ කරපිටට ලැබුණා. ඒ වගකීම මම නිසියාකාරව ඉටු කරා. ඒ හින්දා මට අභියෝග බාර ගන්නවා කියන එක අලුත් දෙයක් නෙවෙයි. හරි. බ්‍රිහාන් ආබ්ඩින් මහත්මයා. අභියෝගයේ තරමට ඔබ ශක්තිමත්ද සහ ඔබ ජනතාවට කොහොමද ඔබ හඳුන්වා දෙන්නේ? ඉස්සෙල්ලම ස්තුතිවන්ත වෙනවා නදීර මේ වැඩසටහනට සිරස ආයතනය නැත්නම් TV ෆස්ට් ආයතනය අපිව අලුත් මූණ හැටියට කැඳවීම සම්බන්ධයෙන්. ඊට පස්සේ අපි අභියෝග කියන එක අපි මගේ පැත්තෙන් ගත්තොත් පෞද්ගලිකවත් මගේ පක්ෂ පැත්තෙන් ගත්තත් ජාතික ජනබලවේගයේ හැටියට එන අභියෝග බාර ගනිමින් ජනතාව වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමට නැත්නම් ජනතාවට යහපත් රටක් හදන්න යහපත් සමාජයක් හදන්න අභියෝග බාර ගැනීමෙන් තමයි මේ දේශපාලනය නියැලෙන්නේ. අපි දේශපාලනයට අවතීර්ණ වෙන්නේම අභියෝගාත්මක කාලවකවානුවක. ඒ හින්දා විශේෂයෙන් මගේ ශාස්ත්‍රය මම දේශපාලනය ආරම්භ කරන්නේ බුද්ධ ශාස්ත්‍රයෙන් ඒක අභියෝගාත්මක ශාස්ත්‍රයක්. ඒ වගේම ඒ හරහා ඇවිත් දේශපාලනයට අවතීර්ණ වෙද්දී ජනතාව වෙනුවෙන් පීඩාවට පත්වෙන ජනතාව වෙනුවෙන් ඕනම අභියෝගයක් බාර ගැනීමට තියෙන හැකියාව සම්බන්ධයෙන් මට පෞද්ගලිකවත් මගේ පක්ෂය සම්බන්ධයෙන්ුත් මට ඒ සම්බන්ධයෙන් මිනුම් දණ්ඩක් තියෙනවා. ඔව් මම අභියෝග බාර ගන්න ලෑස්ති. හරි. ඔවුන් දෙදෙනාම සූදානම් අභියෝගයේ තරමට ශක්තියක් වෙලා මේ ලැබුණු අභියෝගයේ බාර අරගෙන දියවන්නාව තරණය කරන්න. නීතිඥ උදයන කිරිඳුගොඩ මහත්මයා. ඔබ මෙවර මහමැතිවරණයට අපේක්ෂකයෙක් විදිහට ඉල්ලනවා. මහනුවර දිස්ත්‍රික්කයේ තමයි ඔබ නියෝජනය කරන්නේ. මහනුවර දිස්ත්‍රික්කයත් එක්ක ඔබතුමාට තියෙන හිතවත්කම, ලෙන්ගතුකම, එහෙමත් නැත්නම් නෑකම මොකක්ද? සහ ඔබගේ පාසල් ජීවිතය මේ ගැනත් අපි කතා කරමු. ඔන්න නදීර මම මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ඉපදුණු පුද්ගලයෙක්. මගේ අධ්‍යාපනය මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් තමයි මම ලබන්නේ. ඊට පස්සේ මම නීති විද්‍යාලයට ගිහිල්ලා නීතිඥයෙකු වශයෙන් මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරලා ටික කලක් ජනාධිපති නීතිඥ දයාපෙරේරා මැතිතුමා සමග රැකියාව කරලා පසුව මහනුවර දිස්ත්‍රික්කයේ මගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරනවා. මගේ පියාත් මහනුවර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් වශයෙන් හිටියා. එතුමත් මහනුවර දිස්ත්‍රික්කයේ ඔහුගේ දේශපාලන ජීවිතය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නීතිඥ සංගමේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරා. ඔහුගේ ආభాෂය තුලත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනට ආවා. ඇවිල්ලා මහනුවර ගලගෙදර කේන්ද්‍ර කොටගත් ප්‍රාදේශීය අධිකරණ ඒ වගේම තෙල්දෙනිය ඇතුළු සියලුම අධිකරණයන්හි මම සේවය කරා. ඒ තුලින් මම ජනතාව අඳුරගත්තා. ජනතාවගේ දුක අඳුනගත්තා. ජනතාව වෙනුවෙන් මට කරන්න පුළුවන් යුතුයකම දේශපාලනික වශයෙන්ුත් මම කරා. ඒ වගේම මගේ ඥාති පරම්පරාව සහ සියල්ලම බහුතරයක් මහනුවර දිස්ත්‍රික්කයට සම්බන්ධයි. ඒ වගේම අපේ පාසලේ ඇති මේ පාසල් කාලය තුල ඒ අවුරුදු 10ක 12ක කාලය තුල අපි මහනුවර දිස්ත්‍රික්කයේ තුල ඇති කරගත්තා වූ ලෙන්ගතුකම මම හිතන්නේ මේ දේශපාලන ජීවිතේට අපිට ගොඩාක් ශක්තියක් වෙලා තියෙනවා. හරි. බ්‍රිහාන් ආබ්ඩින් මහත්මයා, ඇයි ඔබතුමා මෙවර මහමැතිවරණයේ තරඟ වදින ගම්පහ දිස්ත්‍රික්කෙම තෝරගන්නේ?
ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් එකක් මම වත්තලාසන ජාතික ජන බලවේගයේ වත්තලාසන සංවිධායකයා. ඒ වගේම 2011 සිට මේ වගකීමට යටත් පක්ෂයේ සමග කටයුතු කරනවා. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන් ගත්තොත් පෞද්ගලික අංශයේ සේවකයෝ අතිවිශාල ප්‍රමාණයක් නියෝජනය කරන නැත්නම් ඒ කම්කරු වැඩ කරන ජනතාවගේ ඝනත්වය වැඩිම ප්‍රදේශය තමයි ගම්පහ දිස්ත්‍රික්කය. ඒක ගත්තොත් එතකොට අපි දන්නවා මේ මොහොතේ ඒ වගේම මීට පෙරත් පෞද්ගලික අංශයේ සේවකයාට වෘත්තීය සමිති හරහා නායකත්වයේ දෙමින් ඔවුන් සමග කටයුතු කරමින් ඒ වගේම ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන අවස්ථාවල සටන් කරමින් ඒ වගේම ඔවුන්ගේ අවශ්‍යතා සඳහා නීතිමය මැදිහත් වීම අවශ්‍ය විටකදී ඒ සඳහා මැදිහත් වෙමින් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩ කරන ජනතාවට විශේෂයෙන් ගත්තොත් වැඩ කරන ජනතාවගේ පෞද්ගලික අංශ ජනතාව අපේ රටේ විශාලම වැඩ කරන ජනතාවගේ පංගුව ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් මම හිටියා. මම දේශපාලනයට ජනතා විමුක්ති පෙරමුණ හරහා සම්බන්ධ වෙන්නේ ජාතික ජන බලවේගය නියෝජනය කරන්නේ දැන් ජනතා විමුක්ති පෙරමුණ හරහා ඒ පක්ෂය හරහා අපි දේශපාලනයට එන්නේ ඇත්තටම පීඩාවටපත් වෙන අපේ රටේ ජනයාට පීඩාව අවසන් කරමින් ඔවුන්ට යහපත් ජීවිතයක් අත්පත් කර දීමේ අරමුණ. ඒ අරමුණ තමයි මට තිබ්බේ දේශපාලනයට අවතීර්ණ වෙනකොට තිබ්බ එකම අරමුණ. ඒ අරමුණ වෙනුවෙන් අදත් පාර්ලිමේන්තුව අවශ්‍ය විදිහට පාර්ලිමේන්තුව ඊට මෙහා නියෝජිත ආයතනවල මැදිහත් වීම අවශ්‍ය වෙනකොට ඒ මැදිහත් වීමුත් සහ ඔවුන් එක උරෙන් උර ගැටෙමින් කටයුතු කරමින් ඉන්නවා. ඊට අමතරව විශේෂ කාරණයක් තියෙනවා. අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ තමයි කොළඹ සහ කොළඹ කළුතර ගම්පහ ගත්තම බස්නාහිර පළාතේ පරිසරයට අදාළව ගත්තොත් ඉතා සංවේදීම පරිසර පද්ධතියක් තියෙන දිස්ත්‍රික්කය. 2016 වසරේ සිට මම සදාහරිත පරිසර සංගමේ සභාපතිවරයා හැටියට මුතුරාජවැල පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අඛණ්ඩ අරගලයක නිරතව සිටිනවා. මම ඉදිරියේදී කරුණු කියන්නම් මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට නායකත්වයේ දෙමින් මුතුරාජවැල රැක ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග ගනිමින්. හරි. උදේන කිරිඳුගොඩ මහත්මයා ඔබතුමා නියෝජනය කරන්නේ වියත්මක. ඔබ නමුත් කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් නීතිඥ සංගමයේ නියෝජනය කරනවා වෘත්තිකයෙක් විදිහට. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරලා එහෙම නැත්නම් පොදුජන පෙරමුණත් එක්ක එකතු වුණේ දැන් අපි හිතමු මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරඟ වැදුන නම් ඔබ තෝරගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද එහෙම නැත්නම් පොදුජන පෙරමුණද? නදීර 2015 පරාජයෙන් පස්සේ මේ රටේ ඇතිවෙන්න යන විනාශය අපි දැක්කා. ඒ තුලින් අපි නීතිඥවරු විදිහට සමූහයක් ඒකරාශී වෙලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන අලුත් දේශපාලන පක්ෂය නිර්මාණය කර ගැනීම සඳහා නීතිඥයෝ වශයෙන් අපෙන් කරන්න පුළුවන් දායකත්වය අපි ලබා දුන්නා. ඒ තුලින් අපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන අලුත්ම මේ රටේ දේශපාලන පක්ෂය ජයග්‍රාහී දේශපාලන පක්ෂය නිර්මාණය කරන්න හැකියාව ලැබෙනවා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමත් එක්ක. ඊට පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය තමයි බිහි වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුලින් බිහි වෙන පළමුව වෘත්තීය සංවිධානයේ විදිහට. ඒ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වශයෙන් මට පත් වෙන්න වරම් ලැබෙනවා. ඒ වගේම මෙහි පළමු ශාඛාව විදිහට අපි පිහිටවන්නේ මහනුවර ශාඛාව. ඒ ශාඛාවෙත් සභාපතිවරයා වශයෙන් මට වරම් ලැබෙනවා සභාපති ධුරයට පත් වෙන්න. අද වෙනකම් මම මේ තනතුරු දෙකම දරමින් තමයි නීතිඥවරයෙකු වශයෙන් මගේ පක්ෂයට අවශ්‍ය නීති සහන ලබා දෙමින් කටයුතු කරන්නේ. ඒ වගේම මම වෘත්තීය වේදිකයෙකු වශයෙන් අපි මහනුවර වෘත්තීය වේදිකගේ සංසදයේ නැමැති සංසදයක් පිහිටුවාගෙන තියෙනවා. 2014 වසරේ සිට අපි එකතු වෙලා කරපු වැඩ කටයුතු වල ප්‍රතිඵලයක් වශයෙන් අපිට වියත්මක සංවිධානය ආරම්භ වුණාට පසුව ඒ හා සබඳව කටයුතු කිරීමේ වරම ලැබෙනවා. ඒ තුලින් අපිට වියත්මක සංවිධානයේ ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙන්නට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති සම්පාදනයට දායක වෙන්නත් ලැබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයේ අපි පාසල් ජීවිතය අවසන් කළ වහාම එතෙන්ට ගියත් 2015 ඇතිවෙච්ච තත්ත්වයන් තුළ අපිට තවදුරටත් ඒ පක්ෂත් එක්ක ඉඳීමේ හැකියාවක් තිබ්බේ නැහැ. ඒ වගේම අපි සකස් කරපු අපි ජයග්‍රහණය කරා ගෙනියපු මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි අපි නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම
පහසුගිය කාල පරිච්ඡේදයේ තිබ්බ ප්‍රශ්න ගැටලු සියල්ලම අමතක කරලා දැන් අපි සියල්ලම එකම ධජයක් යටතට ඇවිල්ලා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තුළ කිසිදු ගැටුමකින් තොරව පාර්ලිමේන්තු මැතිවරණය තරඟ කරනවා. බ්‍රිහාන් ආබ්ඩින් මහත්මයා ජනතා විමුක්ති පෙරමුණ විදිහට තරඟ වදින්නේ නැතිව ජාතික ජනබලවේගය කියන මේ නම යටතේ ඇයි මෙවර මැතිවරණයට තරඟ වදින්න ඔබේ පක්ෂය? නදීර අපි දන්නවා අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද දෙන පිරිස් ඉන්නවා වගේම ජනතා විමුක්ති පෙරමුණට එන්න බැරි එහෙම ඒකත් එක්ක ලං වෙන්න බැරි අපේ සමාජයේ තවත් පිරිස් ඉන්නවා. විශේෂයෙන් ගත්තම අවුරුදු 72ක් අපේ රටේ දේශපාලනය තිත්ත වෙලානේ තියෙන්නේ. අපේ රටේ දේශපාලනය දැන් තිත්තයි. කවුරු ඇව්වත් කියන්නේ මේ දේශපාලනේ මට නම් එපා වෙලා. මට එපා වෙලා. එතකොට ඒ තිත්ත දේශපාලනය දේශපාලන තිත්ත වෙලා තියෙන අපේ රටේ මිනිස්සුන්ට අපිට ඕන වුණා මධ්‍යස්ථානයක් හදන්න හැමෝටම. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එහෙම නැත්නම් ඔය කියන පක්ෂවලින් විතැන් වෙන මිනිස්සු ටික අපිත් එක්ක සම්බන්ධ කරගන්න. ඒගොල්ලන්ට පළවෙනි අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකවර සම්බන්ධ වෙන්න බෑ. ඊට අමතරව අපේ රටේ ඉන්න විද්වතුන් කණ්ඩායමක් මහ විශාල පිරිසක් දැන් ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණයි ඒ වගේම ජාතික විද්වත් සංවිධානයයි එකතු වෙලා තමයි ගොඩ නැගෙන්නේ. ඒ වගේම ඒ පාර්ශ්වයන් දෙක අතර වගේම තවත් සිවිල් සංවිධාන 27ක් මේක ඇතුලේ ඉන්නවා. ඒ වගේම ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර දෙක තුන කීපයක් ඉන්නවා. එතකොට දැන් අපිට ඕනේ උනේ ජනතා විමුක්ති පෙරමුණ වගේම මේ රටේ ඉන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු විද්වතුන් එකතු කරගත්ත සැබෑ විද්වතුන් එකතු කරගත්ත වැඩපිළිවෙලක් එක්ක මැතිවරණයකට එන්න. ඒකේ මුල් ආරම්භය පහුගිය ජනාධිපතිවරණය අපි ආරම්භ කරා. එතකොට දැන් රටේ දේශපාලනයේ තිත්ත වෙලා ඉන්න මිනිස්සුන්ට ඇත්ත මිනිස්සුත් එක්ක දේශපාලනය කරන්න පුළුවන් මට්ටමේ අවස්ථාවක් ජාතික ජනබලවේගය අපේ රට ඇතුලේ ගොඩනගලා තියෙනවා. හරි. තුන්වෙනි බලවේගයේ විදිහට තමයි අපි නිතරම ජනතා විමුක්ති පෙරමුණ. එහෙමත් නැත්නම් දැන් ඔබතුමාලා හඳුන්වන විදිහට ජාතික ජනබලවේගය හඳුන්වන්නේ පාර්ලිමේන්තුව තුලදී. ප්‍රධාන පක්ෂ දෙකක් අවුරුදු ගණනක් බලය බෙදාගනිද්දී ඔබ නිතරම තුන්වෙනි බලවේගය බවට පත් වෙනවා. මේ පක්ෂ දෙකේ තියෙන වැරදි නිතරම පෙන්වන්නේ ඔබලා. නමුත් තවම ජනතාව නිවැරදි අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. මොකක්ද මේකට හේතුව? නදීර දැන් අපි තුන්වෙනි බලවේගය නෙමෙයි. අපේ රටේ විකල්ප බලවේගය අපි. ඔබතුමා කිව්වා අනිත් පක්ෂ දෙකට ඡන්ද දීලා එපා වෙච්ච පිරිසක් ඉන්නවා. ඒක නදීර දැන් අපි එතනින් වෙනස් වෙන නැත්තම් ඒ පක්ෂ වලින් ඡන්ද දීලා තමන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න බැරි වෙච්ච, තමන්ගේ ජීවිතය හදාගන්න බැරි වෙච්ච, රට හදාගන්න බැරි වෙච්ච, සමාජය හදාගන්න බැරි වෙච්ච මිනිස්සුන්ට විකල්ප බලවේගයක් හැටියට තමයි අපි ගොඩ නැගෙන්නේ. එතකොට අපි විකල්ප බලවේගය ඇතුලේ ප්‍රධාන කාරණා දෙකක් අපි නියෝජනය කරනවා. මොකක්ද? පළවෙනි කාරණේ තමයි අපිට තියෙනවා ඇත්ත භාවිතාවෙන් අපේ රට වෙනස් කරන්න පුළුවන්, රට හදන්න පුළුවන් වැඩපිළිවෙල. පළවෙනි එක තියෙන්න ඕනේ ඒකනේ. අපි අහන්නේ රටක් හදන්න කාට වුණා. රට හදන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක අවශ්‍යතාවය තියෙනවා. ඒක වැඩපිළිවෙලක් තියෙනවා කියවට හරියන්නේ නැහැ. ලේඛනගත වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැන් පහුගිය ඔය ජාතික ජනබලවේගය නිර්මාණය කරනකොට ජාතික විද්වත් සංවිධානයත් එක්ක ගිහිල්ලා රට පුරා ගිහිල්ලා මහාචාර්යවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු 200කට ආසන්න පිරිසක් රට පුරාම ගිහිල්ලා අවුරුද්දක් ඇතුලේ වැඩපිළිවෙලක් අපි සකස් කරගත්තා. ඒ වැඩපිළිවෙල තමයි දැන් අපි මේ රට හදන වැඩපිළිවෙල හැටියට ජනතාව ඉදිරියට ගෙනල්ලා තියෙන්නේ. දැන් අපි කල්පනා කරනවා දැන් මේ මොකද්ද අනිත් පක්ෂ වලින් ඉවත් වෙන නැත්නම් අනිත් පක්ෂ වලින් දුරස් වෙන ජනතාවට රට ගොඩනගන්න ඕනනම් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. රට ගන්න ඕන. හැබැයි දැන් ඒ රට ගොඩනගන්න ඕනේ කරන වැඩපිළිවෙලත් එක්ක ඉන්න ජනතාවට නදීර කිව්වා වගේ ඇයි පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනයක් දෙන්න ඒ පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනය වැඩි කරන්න ජනතාව සමත් නොවෙන්නේ කියන කාරණය.
මේක හරියට මේ දැන් අපි දන්නවනේ අපි ඕනේ තරම් ඔය අපි යනකොට උදේට වැඩට යනකොට කැඳ කඩ ඕනේ තරම් තියෙනවා. පාතවාරිය තියෙනවා, කරපිංචා තියෙනවා. එතකොට එක එක කැඳ වර්ග තියෙනවා. ඒවා මේ අපේ ශරීරයට අගුණ නැහැනේ. අපේ ශරීරයට අගුණ නැහැ. ඒවා හොඳයි. ඒවා ගුණයි. සමහර අය ඩයබටික් වගේ තියෙන කට්ටිය උදේට අනිවාර්යෙන් බීලා යනවා. හැබැයි ඒවා පෝලින් නැහැ. ඒවා පෝලින් නැහැ. අපි හවස වැඩ ඇරලා ගෙදර එනකොට තැබෑරුම් ගාව ඕන තරම් මිනිස්සු පිරීලා ඉන්නවා. මං කියන්නේ බොන්න එපා කියලා. හැබැයි ඒ තැබෑරුම් අසල ඉන්න මිනිස්සු ගත්තම පෝලින් කොච්චරද කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඇඟට ශරීරයට හොඳ නැහැ. හරි? ආර්ථිකයට හොඳ නැහැ. හරි? ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපේ රටේ ජනතාවගේ දේශපාලනයත් මේ වගේ තමයි. හොඳ දෙයට පෝලින් නැති නරක දෙයට පෝලින් තියෙන තත්ත්වයකට තමයි ගියලා තියෙන්නේ. එහෙනම් අපි හොඳ දේ ගැන මේ ජනතාව විශ්වාස කරනකම් කියනවා. ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. ඒ වෙනුවෙන් අපි කැපකිරීම කරනවා. ඒ වෙනුවෙන් නායකත්වය දෙනවා. කවදාරි අපේ රටේ ජනතාව පිළිගන්න අවස්ථාවකදී අපිට මේ රට වෙනස් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපිට කලබලයක් නැහැ. ඔය අතරතුර ඉන්නවට තැබෑරුම් වල ඉඳලා පෝලිං වල ඉඳලා එපා වුණාට පස්සේ උදේට කොළ කැඳ එකක් බොන්න වැඩට එන ගමන් එන පිරිසකුත් ඉන්නවා. තැබෑරුමට නැවතීමේ තිත තියලා කොළ කැඳෙන් බොන්න එන පිරිසකුත් ඉන්නවා. අපි හිතන මේ වගේ පිරිසක් මෙවර මැතිවරණයේදී බුද්ධිමත් තීරණයක් ගනීද කියලා. නීතිඥ උදේන කිරිඳුගොඩ මහත්මයා ඔබ හිතන විදිහට ඇයි මේ අලුත් මුහුණු පාර්ලිමේන්තුවට යන්න ඕනේ? ඇත්තටම නදීර ලංකාවේ දේශපාලන කරලය පිළිබඳව මිනිසුන්ගේ එක එකනාගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යම් යම් අකමැත්තක් සහ කලකිරීම තියෙනවා. ඒ කලකිරීම තුල තමයි අපි පහුගිය කාලේ ඇහුවේ මේ 225ම එපා කියන මතවාදය. ඒ වගේම මම හිතනවා මේකට මාධ්‍යත් වග කියන්න ඕනේ. මොකද පාර්ලිමේන්තුව තුල වෙන හොඳ දේවල් සම්බන්ධයෙන් අපි මාධ්‍ය වලින් දකින්න ලැබෙන්නේ නැහැ. අපිට හැම වෙලේම දකින්න ලැබෙන්නේ වැරදි දේවල් පිළිබඳව සහ එක් එක්කෙනා විසින් තව එක්කෙනෙක් විවේචනය කරමින් කරන මාධ්‍ය ප්‍රචාර තමයි පහුගිය කාලය තුළම මාධ්‍ය තුළ බහුතරයක දකින්න ලැබුණේ. මම හිතන්නේ මේ තුලත් ජනතාව දේශපාලනය සහ දේශපාලඥයා පිළිබඳ කලකිරීමක් ඇති වුණා. ඒ කලකිරීම තීව්‍ර වුණා පසුගිය පාස්කු ප්‍රහාරයත් එක්ක. ඒ තුලින් 225ම එපා කියන මතවාදයක් පාර්ලිමේන්තුව තුල ගියා. මේ ජනතාව තුල ඇති වුණා. ඒ ජනතාව තුල ඇතිවෙච්ච මතවාදයත් එක්කම පාර්ලිමේන්තුවේ 225 එපා වුණත් පාර්ලිමේන්තුවක් රටට අවශ්‍යයි. රට පරිපාලනය කරන්න, රටේ නීති සකස් කරන්න, ප්‍රතිපත්ති සකස් කරන්න මූල්‍ය පරිපාලන පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ තුල ජනතාව පිළිගන්නා දේශපාලඥයන් සිටිය යුතුයි කියලා ජනතාව විශ්වාස කරනවා. ඒ සඳහා යල්පැන ගිය දේශපාලඥයන් අයින් කරලා අලුත් දේශපාලඥයන් ආයතී කියලා මතයක් සමාජගත වෙලා තිබෙනවා. මේ සමාජගත වෙච්ච මතයට පිටුපාලයන්ට කිසිම දේශපාලන පක්ෂයකට බෑ. කිසිම දේශපාලන පක්ෂයක් ඒ වෙන්දේ කරන්නේත් නැහැ. ජනතා මතය තමයි ඔවුන්ගේ ජයග්‍රහණයේ සාධකය. ඒ හින්දා මෙවර මැතිවරණයට පාර්ලිමේන්තුවේ හිටපු മന്ത്രിවරු මන් දන්න විදිහට 225න් 208ක් නාම යෝජනා දීලා තියෙනවා. හැබැයි අලුත් මුහුණු රැසක් තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණය තුල ජනතාවට තෝරගන්න. දැන් ජනතාවට කියන්න බෑ අපිට තෝරගන්න තිබ්බේ පරණ මුහුණු විතරයි කියලා. ජනතාවට ඕන තරම් අලුත් මුහුණු තියෙනවා. මම හිතන්නේ ආම්දින් මැතිතුමා මයිත් එක පිළිගන්නවා ඇති. නමුත් ජනතාව ඒක පිළිගැනීම සඳහා ජනතාවට වරමක් දීලා තියෙනවා අගෝස්තු මාසේ 5 වෙනිදා. ඒ තුල අලුත් මුහුණු රැසක් ඉදිරි පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතයි අපි විශ්වාස කරනවා. මොකද අලුත් මුහුණු කියන්නේ අලුත් බලාපොරොත්තු, අලුත් අරමුණු, අලුත් අත්දැකීම්, අලුත් දර්ශනයන් සමග එන අය. කුරුවල් වෙලා නැහැ දේශපාලනය තුල. එතකොට අලුත් දෙයක් රටට බිහි කරන්න පුළුවන්. අලුත් දැනුම, අලුත් තාක්ෂණික දැනුම මේ සියල්ලම පරිපූර්ණ පිරිසක් තමයි ඒක රාශි වෙන්නේ. ඔවුන් ප්‍රවීණයන් සමග එකතු වෙලා මං හිතන්නේ යහපත් රටක් හැදීම සඳහා අවශ්‍ය අඩිතාලම දමාවි. බ්‍රිහාන් ආබ්ඩීන් මහත්මයා ඔබතුමා හිතන විදිහටයි අලුත් මුහුණු පාර්ලිමේන්තුවට යන්න ඕන. නදීර දැන් අපේ පාර්ලිමේන්තුව කියන්නේ මොකද්ද? අපේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ ප්‍රධාන කාරණා දෙකක වගකීම් පාර්ලිමේන්තුවට තියෙනවා. එකක් නීති සකස් කිරීම, ප්‍රතිපත්ති සම්පාදනය. එකක්. දෙවෙනි එක මහජනතාවගේ ඉතා ඒ කියන්නේ යාචකයා ඉඳන් මහා ධනපතියා දක්වා අපේ රටේ මහජනයා බදු මුදල් ගෙවනවා. ඒ බදු මුදල් භාණ්ඩාගාරයට ගියාට පස්සේ ඒවා රටේ අවශ්‍යතා අනුව කළමනාකරණය කිරීමේ වගකීම තියෙන පාර්ලිමේන්තුව.
හරිනේ. එතකොට දැන් අපේ රටේ නීති ගත්තොත් අපි දන්නවා මේ වෙලාවේ තියෙන COVID-19 තත්ත්වයට අපේ රටේ නීති පාවිච්චි කරන්නේ 1800 ගණන් වල නීති. පැහැදිලිද? එතකොට ඒවා යාවත් කාලින වෙලා නැහැ. එතකොට ඒවා අප්ඩේට් කරන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ මම මේ එක උදාහරණයක් කියන්නම්. අපේ රටේ ඕලන්ද නීතිය තියෙනවා නේ. මෙතුමා හොඳට දන්නවා. ඒ කියන්නේ නීති ශාස්ත්‍රය ගත්තොත් අපේ රටේ සංවාදයක් තියෙනවා නීති ශාස්ත්‍රයේ මේ නීති අදට ගැලපෙන විදියට සකස් කළ යුතුයි නේ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 19 වෙනි වතාවක් 78 ව්‍යවස්ථාව සංශෝධනය වෙලා තියෙනවා. එතකොට පැහැදිලි මේ නීති සම්පාදනය කරන ආයතනය තමයි එතන. දෙවෙනි එක ප්‍රතිපත්ති සම්පාදනය. අපේ රටේ ජනතාවට යහපත් ජීවිතයක් අත්පත් කරගන්න ප්‍රතිපත්ති සම්පාදනයක් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදන කුළු යුතු තියෙනවා. ප්‍රධානම කාරණය මේ මුදල් ටික ජනතාවගෙන් ගන්න බදු මුදල් ටික කළමනාකරණය කරලා ඔවුන්ගේ ජීවිත යහපත් බවට පත් කරන්න පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. පෞද්ගලික අවුරුදු 70ක ඉතිහාසයේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඒක ඉෂ්ට වෙලා නැහැ. ඒක ඉෂ්ට වෙලා නැති හින්දා දැන් අපිට ආණ්ඩුව ගන්න බෑනේ. මේ වෙලාවේ ජාතික ජනබලවේගයට ආණ්ඩු බලය දෙනවා කියන සංකල්පයක් සමාජයේ නැහැ. එතකොට හැබැයි මේ එළඹෙන පාර්ලිමේන්තුව ඇතුලේ මෙන්න මේ කාරණා දෙක ඉෂ්ට කර ගැනීම සඳහා බලපෑම් සහගත කණ්ඩායමක් හැටියට පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතුයි. ඒනොත් ගම්පා දිස්ත්‍රික්කයේ ගත්තොත් වැඩි පංගුවක් නියෝජනය කරන්නේ මධ්‍යම පාන්තිකයන් හා පහළ මධ්‍යම පාන්තිකයන්. මේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ මේ කියන කාරණා දෙක ඉෂ්ට කරගන්න ජාතික ජන බලවේගයේ හැටියට අපි කවුරුත් 21ක් ඉන්නවා කණ්ඩායමේ අපි කවුරුත් කැප වෙනවා සහ ඒ සඳහා මැදිහත් වෙනවා කියන කාරණා තමයි. උදේන කිරිඳගොඩ මහත්මයා දැන් ජනතාව නිතරම ඉල්ලන දෙයක් තමයි අනේ අපිට බුද්ධිමත් දේශපාලනයක් අවශ්‍යයි. එහෙමත් නැත්නම් වියතුන් ටිකක් අපිට මේ පාර්ලිමේන්තුවේ 225 අතරට යවන්න තියෙනවා නම් හොඳයි කියන මතයක ජනතාව නිතරම ඉන්නවා. කොහොද ජනතාව දැන් එන්නෙන්නම බුද්ධිමත් වෙනවා. වියත් මග කියන මේ සංකල්පය තුල සහ මේ සංවිධානය තුල ඇත්තටම ඉන්නේ වියතුන්ද? එහෙම නැත්නම් සමහර අය චෝදනා කරන මේක දේශපාලනික සැරසිල්ලක් කියලා. මොකක්ද මේක යථාර්ථය? නෑ නදීර. වියත් මග කියන්නේ දේශපාලනය ගැන කරකිරලා තමන්ගේ බුද්ධිමය මනස පැත්තක තියාගෙන දේශපාලනට තමන්ගේ දායකත්වයේ නොදක්වපු පිරිසක් ඒකරාශී කොටගත් සංවිධානයක්. ඒ තුලින් අපිට හැකියාව ලැබෙනවා වියත් මග සංවිධානය තුලින් ශ්‍රී ලංකාවට අපි විශ්වාස කරන ජාතික ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කළ යුතුයි කියන විශ්වාසය තුළ කටයුතු කරන්න. ඒ වගේම වියත් මග සංවිධානය තුළ ඉන්න පුද්ගලයෝ දැනුගත් බුද්ධිමත් විතරක් නෙවෙයි මම හැම වෙලේම කියන්නේ උන් රටට හිත ඇති පුද්ගලයන් රටට ආදරය කරන පුද්ගලයන්. මම විශ්වාස කරනවා බුද්ධිමත් භාවය සහ උගත් භාවය පමණක් සෑහීමකටපත් වෙන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රට වෙනුවෙන් කටයුතු කරන්නට. පසුගිය කාලේ ඇති වෙච්ච ඔය මහ බැංකුවේ මූල්‍ය වංචාවට දායක වෙච්ච පුද්ගලයන් දිහා බැලුවොත් ඔවුන් උගත් බුද්ධිමත් පුද්ගලයෝ තමයි. ඒ වගේම 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වැනි සංශෝධන ගේනකොට ඒ පිළිබඳව හරියාකාරව අවබෝධයක් නැතිව කටයුතු කරන්න පුළුවන් නම් උගත්කම සහ බුද්ධිමත්කම පමණක් සීමා වෙන්න යුතු නෑ මම හිතන්නේ മന്ത്രിවරයෙකුට දේශපාලඥයෙකුට. ඔහුට රට කෙරෙහි දැක්මක්, රට කෙරෙහි ඇල්මක් සහ රට කෙරෙහි ආදරයක් තියෙන්න ඕනේ. ඒ තුල වියත් මග සංවිධානය සබුද්ධික පිරිවරාගෙන රටට ආදරය කරන රටට හිත ඇති දෑහිතකාමී පිරිසක් එක්ක තමයි මේ ගමන යන්නේ. ඒ හින්දා මෙවර ශ්‍රී ලංකාව තුල මේ දිස්ත්‍රික්ක සියල්ලගෙන්ම වියත් මග සංවිධානයේ නියෝජනය කරමින් ඍජු 11 දෙනෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ තුලින් ඔවුන් සියල්ලම වියත් මග සංවිධානයේ සහ සෞභාග්‍ය දැක්ම කියන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සකස් කිරීම සඳහා වන සිය දායකත්වයේ බුද්ධිමය දායකත්වයේ ලබා දීපුවා. ඒ තුලින් මම හිතනවා රටට හිත ඇති ව්‍යවස්ථාවක් අනාගතයේ ඇති කරගන්නටත් රටට හිත ඇති ප්‍රතිපත්ති සකස් කර ගැනීමටත් රටේ ඇති වෙලා තිබෙන ජනතාවට දේශපාලනය එපා කරන සන්දර්භය තුල දේශපාලනයට ජනතාව ඇලුම් කරන තත්ත්වයක් රට තුල ඇති කිරීම සඳහා විශාල ක්‍රියාමාර්ගයක් වියත් මග සභිකයන්ට පාර්ලිමේන්තුව තුළ ගැනීමේ හැකියාව තියෙනවා කියලා. ඉතාමත් පැහැදිලි. අපි සූදානම් කෙටි විරාමයකින් අනතුරුව නැවතත් හමුවන්න අලුත් මුහුණු දේශපාලනික සංවාදය තුළ.